අර ළමයා අපේ අන්තිම රෙකෝඩඩ් ක්ලාස් එකේ අන්තිම ලයිව් ක්ලාස් එකේ නෙමෙයි අන්තිම රෙකෝඩඩ් ක්ලාස් එක වෙද්දී අපි කතා කර හිටියේ ඔයගොල්ලන්ගේ ග්‍රේඩ් 10 ලෙසන් 9 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩම 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩම තමයි කතා කර හිටියේ. ඒකේ අපි තියරි කොටස් ටික ඉවර කරලා ඉවර වෙලා කොහොමද ඒක ප්‍රැක්ටිකල් ටිකට ආවා ඊට පස්සේ කොහොමද ඒ ටික ප්‍රැක්ටිකල් වලින් කරන්නේ කියලා DBMS එකකින් අපි ඒක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්ත ප්‍රැක්ටිකලි. එතකොට access කියන DBMS එක තමයි අපි පාවිච්චි කරපු DBMS එක. DBMS එක කිව්වේ මොකද්ද? DBMS එක කිව්වේ database management system. database management system කියන එක තමයි DBMS කිව්වේ. එතකොට database එක manage කරන්න අපි පාවිච්චි කරන software එකක් තමයි DBMS කියලා කියන්නේ. එතකොට DBMS ගොඩක් තියෙනවා මේ ලෝකේ. ඒ වලින් අපි Microsoft Access කියන DBMS එක තමයි අපි use කර හිටියේ. එතකොට මේකට අදාළව තියෙන කලින් වීඩියෝස් බලන්න නැතුව කලින් රෙකෝඩඩ් ක්ලාස් බලන්න නැතුව මේකට එන්න එපා. මේක බලන්න එපා. කොහෙත්ම තේරෙන්නේ නැහැ. ඒක නිසා එහෙම මේ වීඩියෝස් රෙකෝඩඩ් ක්ලාසස් ටික මග අරපු කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝස් ටික මිස් වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඒක බලලා එන්න. ඒ වලින් සමහර ඒවා මම දැන් ලොක් කරලා තියෙන ගොඩක් දුරට එහෙම ලොක් වෙලා නම් තියෙන්නේ බලා ගන්න බැරි වුණා නම් මට මෙසේජ් එකක් දාන්න මම ඒක ඕපන් කරලා දෙන්නම්. එතකොට ඒවා ඔයගොල්ලන්ට බලලා එන්න පුළුවන්. නැතුව ඒවා බලන්න නැතුව ඒ වලින් මග ඇරලා පිළිවෙලක් නැතුව අඩුපාඩු තියාගෙන කලින් වීඩියෝස් වල මේක බලන්න එපා. එහෙම බැලුවට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බොරු වැඩ කරන්න එපා. ඒව ඔක්කොම මේ ග්‍රේඩ් 10 ලෙසන් 9 වලට අදාළව කලින් දාලා තියෙන ඔක්කොම ටික පිළිවෙලට බලලා තියෙන්න ඕනේ. මේ වෙද්දි මේක බලනවා නම් හරි. එතකොට අපි නතර කරපු තැනින් පටන් ගමු. ඩේටාබේස් එකක් අපි හැදුවා. එතකොට ඩේටාබේස් එකක අපි ටේබල්ස් හැදුවා. ඒ ඩේටාබේස් එකට අදාළව ටේබල්ස් ගොඩක් එකතු වෙලා ටේබල්ස් ගොඩක් එකතු වෙලා තමයි ටේබල්ස් ගොඩක් එකතු වෙලා තමයි ඩේටාබේස් එකක් හැදෙන්නේ කියලා අපි කතා කරා. එතකොට අපි ඩේටාබේස් එකක් හදාගත්ත ඇක්සස් වලින් එතකොට අපි ඇක්සස් මම ඕපන් කරගන්නවා. එතකොට දැන් මේ වෙනකම් කරලා තියෙන ටික ඔයගොල්ලෝ එදත් මා එක්කම ප්‍රැක්ටිකල් ඔයගොල්ලෝ ගාව ලැප්ටොප් එකක් තියෙනවනම් ඔයගොල්ලෝ මම කිව්වා කරන්න කියලා. දැනට ඔයගොල්ලෝ කරලා ඇති ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් මොකුත්ම නැති කෙනෙක්ට මම කිව්වා මේක හරියට බලලා හරියට මේ ස්ටෙප්ස් ටික කොහොමද යන්නේ කියන අවබෝධය ඔලුවට ගන්න. ඒකින්ද එහෙම ධෛර්යයටපත් වෙන්න බෑ ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් නැහැ කියලා. තියෙන කෙනා අනිවාර්යෙන් මේක කරන්න. නැති කෙනා මේ ටික අනිවාර්යෙන් බලලා මේ මොකක්ද වෙන්නේ මේකේ කියන අවබෝධය ඔලුවට අරගෙන ඒ ස්ටෙප්ස් ටික මේ ඔලුවට අරගෙන ඩේටාබේස් එක කියන දේ ඩේටාබේස් එක මැනේජ් කරනවා කියන දේ මේ ඇක්සස් වලින් කොහොමද ඒක කරන්නේ කියන දේ ඔලුවට ගන්න. ලැප්ටොප් එකක් තිබ්බා නැතා මේක ප්‍රැක්ටිකලි කරා නැතා ඒක දේ කරන්න. එතකොට අපි අන්තිමට හදාගත්තේ මම දැන් ඕපන් කරගන්නවා. මෙතන ඕපන් එකට ගිහිල්ලා ඉවර වෙලා වික් ඉන්ස්ටිටියුට් මැනේජ්මන්ට් සිස්ටම් කියන මේක තමයි ඩේටාබේස් එක. අපි අන්තිමට හදලා තියාගත්තට මොනවාද ටේබල්ස් 4ක්. මේ තියෙන ටේබල්ස් 4ක් තියෙනවා මේ ඩේටාබේස් එකේ. වික් ඉන්ස්ටිටියුට් මැනේජ්මන්ට් සිස්ටම් කියන ඩේටාබේස් එක
එතකොට මේ database එකට data tables හතරක් හැදුවා. මම ඉස්සෙල්ලා කිව්වනේ. මම ඉස්සෙල්ලා කිව්වා මොනවද? tables ගොඩක් එකතු වෙලා තමයි හැදෙන්නේ මොකද්ද? database එකක්. database එක. එතකොට ඒ ටික අපි කරගත්තා මේ exams කියලා table. right click කරලා open කරනවා. මේ තියෙන exams table එක මේක ඇතුළේ data මොකුත් නැහැ. ඉතින් දාලා නැහැ. sports කියන table එකත් open කරනවා. එතකොට ඒකේ data නැහැ මොකුත් දාලා නැහැ. students කියන table එකත් open කරා. ඒකෙන් මොකුත් දාලා නැහැ. teachers කියන table එකත් open කරා. ඒකෙන් මොකුත් දාලා නැහැ. හරි. එතකොට tables තොර අපි අර ගිය සතියේ කිව්ව දේවල් හතරක් ඕනේ මේ DBMS එකක් එක්ක හරියට මැනේජ් කරගෙන වැඩ කරනවා නම් අපි ඉගෙන ගන්න දේවල් හතරක් තියෙනවා කියලා අපි ගිය සතියේ බැලුවා. දැන් ගිය සතියේ නෙමෙයි මේකට අදාළ අන්තිම රෙකෝඩඩ් ක්ලාස් එකේ අන්තිම වීඩියෝ එකේ බැලුවා. එතකොට මොනවාද? tables වල තමයි අපි data maintain කරන්නේ. ඒ කියන්නේ data රඳවලා තියාගන්න table එකක කියලා කතා කරා. ඊළඟට forms කියලා જાතියක් තියෙනවා. ඒ දේ අපි ඉගෙන ගන්න ඕනේ. forms වලින් තමයි මොනා කරන්නේද? forms වලින් තමයි මේ table වලට data input කරන්නේ. table වලට data input කරන්නේ. ඒක මම ගොඩාක් විස්තර කරලා අන්තිම වීඩියෝ එකේ කියලා දුන්නා මේ දේවල් හතර ගැනම. ඒක නිසා මම මේ දැන් වෙලාව ගන්නෑ මේවා ගැන කියලා දෙන්න. ඔයගොල්ලෝ අන්තිම වීඩියෝ එක බලන්න තියෙනවා. මතක නැත්නම් ආයේ වීඩියෝ එක ගිහලා බලන්න. හරි. හරියටම මම කියලා දීලා වෙලා මම ලියා ගන්න කියලා කිව්වා පුතේ. මේ දේවල් හතර ගැන මම මේ නිකන් ආයෙ මතක් කිරීමක් කරන්නේ. ඒක forms වලින් කරන්නේ tables වලට data input කරන එක. ඊළඟට queries කියලා දෙයක් තියෙනවා. හරි query එකක් කියලා දෙයක් තියෙනවා. එතකොට queries වලින් වෙන්නේ මේ අපි අර රඳවලා තියාගත්ත data වලින් අපිට මොකක් හරි අවශ්‍යතාවයක් ආවම අපි ඒවා අවශ්‍ය විදිහට එළියට ගන්නවා. හරි. මේ data අපි අවශ්‍ය විදිහට එළියට ගන්නවා. දැන් students කියලා data table එකක් තිබ්බේ. exams කියලා data table එකක් තිබ්බේ. දැන් අපිට අවශ්‍ය විදිහට අපි එළියට ගන්නවා. ඒ කියන්නේ දැන් මේ විදිහට. දැන් මේ students කියලා table එකක් තියෙනවා. exams කියලා table එකක් තියෙනවා. දැන් මේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා තමයි මේ එක්සෑම් කරන්නේ එක එක්සෑම්ස් කරලපුවා තියාගන්න තමයි මේ එක්සෑම්ස් ටේබල් එකක් හදාගත්තේ. එතකොට අපිට ඕන නම් මේ ස්ටුඩන්ට්ගේ මේ මොබයිල් නම්බර් DOB අනම්මන නැතුව date of birth නැතුව ස්ටුඩන්ට් කවුදයි ඒ ස්ටුඩන්ට් කරපු එක්සෑම් එක මොකක්දයි ඒක එයාට අදාළ ලකුණු මොකක්ද කියන එකයි විතරක් නම් අපිට ඕන. අන්න ඒ විදිහට අපිට අවශ්‍ය විදිහට මේ පෙරලා ෆිල්ටර් කරලා අපිට අවශ්‍ය අපිට ඕන අපිට රික්වයර්මන්ට් එක තියෙන විදිහට අවුට්පුට් එක ගන්න තමයි මොනවාද තියෙන්නේ මේ queries තියෙන්නේ. forms තියෙන data input කරන්න, queries තියෙන අපිට ඕන විදිහට data output කරගන්න එළියට ගන්න. එතකොට ඊළඟට තව තියෙනවා reports. හරි. තව තියෙනවා reports තියෙනවා. reports කියන්නේ අර එළියට ගන්න data අපිට ඕන නම් පුළුවන් report එකක් විදිහට create කරන්න. ඒ කියන්නේ වාර්තාවක් විදිහට සකස් කරලා පිළිවෙලකට ඒක මේ කාටවත් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට report එකක් විදිහට හදන්න පුළුවන්. queries තියෙන්නේ data output කරගෙන අපිට බලා ගන්න. හරි. අපිට මොකක් හරි දෙයක් ගැන idea එකක් ගන්න අපිට ඕන විදිහට ඒක අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. idea එකක් ගත්තාම පස්සේ අපිට ඕන නම් ඉතින් report එකක් විදිහට create කරගන්න පුළුවන්. ඒක පිළිවෙලට කාට හරි ප්‍රසන්ට් කරන්න ඕන නැත්නම් අපේ level එකේ දැන් කම්පැනි එකක හෝ ස්කූල් එකක හෝ මොකක් හෝ තැනක මේ database එක manage කරන තැන executive level එක උඩ level එකට management level එකට ඉදිරිපත් කරන්න ඕන report. ඒක තමයි reports තියෙන්නේ. දැන් අපි tables හදාගෙන ඉවරයි. එතකොට ඒ වගේම forms කියන දේත් අපි හැදුවා. හරි. forms කියන දේත් අපි හැදුවා. මේ තියෙන්නේ. ඒ කියන්නේ student කියන table එකට මම form එකක් හැදුවා ගිය සතියේ. sorry last recorded class එකේදී අන්තිම වීඩියෝ එකේ අපි form එකක් හැදුවා. මේ form එකක් හදන හැටි අපි බැලුවා කොහොමද හදන්නේ.
කියලා ස්ටුඩන්ට්ස් එකට තමයි මම මේ වීඩියෝ එකේදී හැදුවේ. ඒ වුණාට මම ඕගොල්ලන්ට කිව්වා මේක මාත් එක්ක කරපු ප්‍රැක්ටිකලි මාත් එක්ක කරපු ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙන අයට මම කිව්වා අනිවාර්යෙන් හෝම්වර්ක් එකක් විදිහට ඒගොල්ලොන්ට කරන්න කියලා එක්සෑම්ස් ටේබල් එකයි ස්පෝර්ට්ස් ටේබල් එකයි ටීචර්ස් ටේබල් එකයි කියන්නේ මේ ඉතුරු ටේබල්ස් වලටත් මේ විදිහට ෆෝම් එකක් හදන්න කියලා. හදලා ඇතිනේ නේද? හරි. එතකොට මේ නැති අයට කමක් නැහැ කියන කම්පියුටර්ස් ලැප්ටොප්ස් නැති අයට කමක් නැහැ කියන ඩිස්කරේජ් වෙන්න එපා. ඒක එහෙම උලක් නැහැ. ඕගොල්ලෝ මේ අදහස හොඳට ගන්න මේ අදහස ගන්න ඕනේ මේක කරපු අයත් අදහස ගන්නයි ඕනේ මේක නොකරපු අයත් අදහස ගන්නයි ඕනේ. කොහොමද මේක TBMS එකකින් මේ ඩේටාබේස් එකක් කියන එක මැනේජ් කරන්නේ කියලා. හරි. මැනේජ් කරනවා කියන්නේ ඇත්තටම මෙන්න මේ දේවල් හතර කරනවට. ඉතින් දැන් අපි ටේබල්ස් කියන දේ හදාගත්තා. දැන් ෆෝම්ස් කියන දේ අපි බැලුවා කොහොමද හදන්නේ කියලා. එතකොට දැන් මේ ෆෝම් එකක් හැදුවේ දැන් මේ ස්ටුඩන්ට් ෆෝම් එක ස්ටුඩන්ට්ස් ඩේටා ටේබල් එකට ගියාන් පස්සේ දැන් ඩේටා මොකුත් නැහැ. ස්ටුඩන්ට්ස් ඩේටා ටේබල් එක තියෙන්නේ ඩේටා රඳවලා තියාගන්න. හැබැයි මම කිව්වනේ අපි අන්තිම වීඩියෝස් වල කතා කරා මේකෙදි මෙහෙම ඩේටා දාන්න බැරි කමකුත් නැහැ. ඇයි දාන්න නැතුව ඉන්නේ? දැන් මෙතන ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඩීටේල්ස් දාලා වෙලා ඊළඟ ස්ටුඩන්ට්ගේ ඩීටේල්ස් දාද්දි මොකද වෙන්නේ? කලින් ඩීටේල්ස් උත් අනිත් එක්කෙනාට පේනවා. හරි ඒ කියන්නේ මෙතන ඔක්කොම ඒ ප්‍රසිද්ධිය නේ පබ්ලික්ලි view වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන ළමයේගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ data input කරන්නයි කියලා මෙතන මේ formal විදිහට හරියට පිළිවෙලකට හැදිච්ච විදිහක් නැහැ. නේ දැන් මම එක physical world එකේ example එකකුත් අරගෙන මම ඔයගලන්ට අන්තිම වීඩියෝ එකේදී කියලා දුන්නා මොකද්ද සාමාන්‍ය දැන් කම්පියුටර්ස් පැත්තකින් තියමු මේ BMS මේවා ඔක්කොම කතන්දර පැත්තකින් තියමුකෝ අපි ගත්තොත් නේ ඉන්ස්ටිටියුට් එකක තියෙන ෆයිල් එකක ළමයින්ගේ ඩීටේල්ස් තියන් ඉන්නවා කොලවල කියලා හිතමු කම්පියුටර්ස් නැහැ කියලා හිතමු ඉස්සර කාලේ කියලා ඒ වුණත් මොකද වෙන්නේ කොලවල ඩීටේල්ස් තියාගත්තාම කොලේක හිතන්න කොලේක කම්පියුටර්ස් නැහැ කොලේක ඔක්කොම ළමයිගේ ඩීටේල්ස් තියන් ඉන්නවා අලුතෙන් ළමෙක් රෙජිස්ටර් වෙන්න ආපුවාම ඒ කොලේම දෙන්නේ නැහනේ ඔයාගේ ඩීටේල්ස් ටික මේ ඒ කොලේම ලියන්න කියලානේ අලුතෙන් ආපු ළමෙක් ආපුවම මොකද දෙන්නේ එයාට වෙනම කොලයක් දෙනවා මෙන්න මේ වගේ කොලයක් නේ මෙන්න මේ වගේ කොලයක් දෙනවා ඒ ළමයා එතකොට එයාගේ ඩීටේල්ස් ටික දාලා හෑන්ඩ් ඕවර් කරනවා හෑන්ඩ් ඕවර් කරායින් පස්සේ ස්ටාෆ් එකේ කවුරු හරි ඒ ඩීටේල්ස් ටික අරගෙන අර ඩේටා තියෙන ඔක්කොම තියෙන කොලේට දාගන්නවා නේ එහෙමනේ සාමාන්‍ය වැඩේ වෙන්නේ අන්න ඒ වගේම තමයි මෙතනත් වැඩේ වෙන්නේ ස්ටුඩන්ට්ස් ටේබල් එක තියෙනවා ස්ටුඩන්ට්ස්ලාගේ ඩේටා ටික ඔක්කොම ටික තියාගන්න ඒ වුණාට new student කෙනෙක්ගේ details අපි enter කරගන්න පාවිච්චි කරන්නේ මේ forms කියන ඒවා. හරි. දැන් teacher table එකටත් ගියාම මේ අලුත් teacher කෙනෙක් add කරගන්න ඕන form එකක් හදා ගන්නවා මේ table එකට එන්න. දැන් මම හදලා නැහැ. ඔයගොල්ලෝ හදලා තියෙන්නේ හදපු අය. sports table එකෙත් එහෙම මෙතන අපි මෙතනට data අපි add කරගන්න වෙනම form එකක් හදා ගන්නවා මෙන්න මේ වගේ. exams කියන table එකේදී මේ exams ගැන records ටික දාගන්න වෙනම ෆෝම් එකක් හදනවා මෙන්න මේ වගේ. හරි දැන් මම හදලා තියෙන ස්ටුඩන්ට්ස් ටේබල් එක. මේ තියෙන ස්ටුඩන්ට්ස් ටේබල් එකේ රෙකෝඩ්ස් දාගන්න. රෙකෝඩ්ස් කියන්නේ රෙකෝඩ් එකක් කියන්නේ මොකද්ද? රෙකෝඩ් එකක් කියන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන රෙකෝඩ් එකක්. නේ මේ තියෙන රෙකෝඩ් එකක්. එතකොට මෙතන එක ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් ඒක රෙකෝඩ් එකක්. තව ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් ඒක රෙකෝඩ් එකක් නේ. ඒ කියන්නේ මේ පැත්තට තියෙන rows වලට අපි කිව්වේ මොනවාද? records කියලා කිව්වේ. columns වලට මොනවාද කිව්වේ? fields කියලා කිව්වේ. එතකොට මේ records එකතු වෙලා තමයි table එකක් හැදෙන්නේ. ඉතින් මෙතන මේ field තිබ්බට මෙතන මේ table එකේ මොකුත් නැහැනේ. register number කියලා field එකක් තියෙනවා, name කියලා field එකක් තියෙනවා, courses කියලා field එකක් තියෙනවා, mobile කියලා field එකක් තියෙනවා. fields තිබ්බට වැඩක් නැහැ. ඇයි මේ table එකේ empty data මොකුත් නැහැ. එහෙනම් අපි දන්නවා fields තිබ්බට වැඩක් නැහැ. table එකක මොනවද තියෙන්න ඕන දේවල් records තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවද? මේ rows තමයි තියෙන්න ඕනේ. මෙන්න මේවා තමයි තියෙන්න ඕනේ.
එතකොට රෙකෝඩ්ස් මේක නැහැ රෙකෝඩ්ස් එන්ටර් කරගන්න රෙකෝඩ්ස් ඉන්පුට් කරන්න තමයි අපි මේ වගේ ෆෝම් එකක් හදාගත්තේ. හරි. එතකොට දැක්කන් ස්ටුඩන්ට් ෆෝම් එකට ගිහිල්ලා ඩීටේල්ස් ටිකක් එන්ටර් කරලා බලලා සේව් කරා මොකද උනේ ස්ටුඩන්ට්ස් ටේබල් එකට ගිහලා මම මෙතන රිෆ්‍රෙෂ් කරා මේ හෝම් ටැබ් එකේ ඉඳගෙන මෙතන රිෆ්‍රෙෂ් කරාම අර මම දාපු ඩීටේල්ස් ටික මෙතනට ඇඩ් වුණා. ඒ කියන්නේ රෙකෝඩ් එක ඇඩ් වුණා. එක ළමයෙක්ගේ රෙකෝඩ් එක ඇඩ් වුණා. කමල් කියන ළමයාගේ රෙකෝඩ් එක මෙතනට ඇඩ් වුණා. නේ. තව කෙනෙක් දාගන්නවා මොකද නිව් කියන බටන් එකට මම යනවා. එතකොට ඔන්න අලුත් ෆෝම් එකක් මේ බටන්ස් දාගන්න විදිහත් මම කියලා දුන්නේ නැහැ. දැන් මේවා නිකන් අමුතු විදිහට බයලා බලන්න එපා. ඒකයි මම කිව්වා කලින් ඒවා බලලා ඉන්න ඕනේ මේකට නැත්තම් තේරෙන්නේ නැහැ. කලින් ඒවල කියලා දුන්නා මෙහෙම මේ ෆෝම් එක කොහොමද දාගන්නේ මේ සේව් නිව් බටන්ස් කොහොමද දාගන්නේ ඔක්කොම කියලා දුන්නා. දැන් අලුත් ෆෝම් එකක් එතකොට නිව් ස්ටුඩන්ට් කෙනෙක් IT කෝස් එකක් කරනවා කියලා මම ඩීටේල්ස් ටිකක් දාගන්නවා. right save කරා ස්ටුඩන්ට්ස් ටේබල් එකට ගිහලා මම රිෆ්‍රෙෂ් කරා මොන්න ඒ ස්ටුඩන්ට්ගේ මෙන්න මේ ස්ටුඩන්ට්ගේ රෙකෝඩ් එකත් ඇඩ් වුණා මේ තියෙන කලින් ඇඩ් කරපු රෙකෝඩ් එක මේ තියෙන දැන් ඇඩ් කරපු රෙකෝඩ් එක මේ තියෙන කලින් ඇඩ් කරපු රෙකෝඩ් එක මේ තියෙන්නේ දැන් ඇඩ් කරපු රෙකෝඩ් එක දැන් මේ ටේබල් එකේ රෙකෝඩ්ස් කීයද රෙකෝඩ්ස් ඔක්කොම 2යි දැනට right දැන් අපි දැන් අද යන්න ඕනේ ඊළඟ කොටසට අපි යන්නයි යන්නේ කියන්නේ මොනවද මේ ටේබල්ස් කියන දේවල් අපි හදලා තියෙන දැන් ඒවා ඉවරයි ෆෝම්ස් කියන එක හදන්නේ කොහොමද යූස් කරන්නේ කියන එකත් දැන් ඉවරයි දැන් අපිට තියෙන්නේ queries මොනවාද reports කියන මොනවාද තැනට යන්න තමයි තියෙන්නේ හරි එතකොට ඊට කලින් දැන් මෙතන ස්ටුඩන්ට්ස් ටේබල් එකට විතරනේ අපි රෙකෝඩ්ස් දාගත්තේ. ඒක නිසා මම එක්සෑම් ටේබල් එකටත් ගිහිල්ලා රෙකෝඩ්ස් දෙකක් විතර දාගන්නවා. එතන මේ කමල් කියන ස්ටුඩන්ට් මොකක් එක්සෑම් එකක් කරා කියලා හිතලා දාමු. එතකොට එක්සෑම් නම්බර් එක මම දෙන්නවා ඊට කලින් මේක ඩිසයින් view එකට ගිහිල්ලා කරනවා මේ ටේබල් එකේ මේක view එකේ ඩිසයින් view එකට ගිහිල්ලා ඉවර වෙලා මේකේ primary key එක exam number කියන field එකනේ primary key එක මොකක්ද කියලා දන්නවා ඒවා කලින් වීඩියෝස් වල අපි කතා කරා exam number එක primary key එක එතකොට ඒකේ data type එක auto number දාලා තියෙන එක අපිට manually දාන්න බැරි විදිහට අපි කරලා තියෙන්නේ ඒ නිසා අපි manually දාන්න පුළුවන් විදිහට හදාගමු මේ දේවල් ඉගෙන ගන්න ඕනේ හින්දා හරි මේ සමහර දේවල් ඉගෙන ගන්න ඕන නිසා මේ නම්බර් කියලා දාගමු දැනට හරි ඔයගොල්ලෝ වෙනස් කරගන්න නම්බර් කියලා දාලා හරි ඔන්න සේව් කරා ආයි view එකට ගිහලා මම data sheet view එකට යනවා exams table එකේ ඉන්නේ students table එකේ view එකට ගිහිල්ලා design view එකට ගිහිල්ලා student form එක මම close කරනවා close කරලා students table එකේ view එකේ design view එකට ගිහලා ඒකෙත් register number තියෙන්නේ primary key එක විදිහට ඒ නිසා auto number තමයි data type එක විදිහට තියෙන්නේ ඒ කියන්නේ automatically primary key එකක් add වෙන විදිහට ඒ කියන්නේ අපි ඒක manually දාන්න ඕනේ නැහැ හැබැයි අපි manually දාන විදිහට හදාගමු number කියන data type එකට දෙනවා මම
රෙජිස්ට්‍රේෂන් නම්බර් එක data type එක දාලා ඉවර වෙලා save කරනවා. ඊට පස්සේ යනවා ආයි data sheet view එකට. දැන් students table එක තියෙනවා, exams table එක තියෙනවා. students table එකේ බලමු අපි කමල් කියන student exam එකක් කරා කියලා හිතුවොත් exam number එක මම දෙන්නම් CI 1001 හරි 1001 කියලා දුන්නා. registration number එක දාන්න තියලා මගේ student ගේ registration number මොකද කමල්ගේ registration number එක 12 හරි එතකොට මම registration number එක ඔන්න දානවා 12 කමල් exam එක කරේ subject එක ගත්තොත් කමල් කරන course එක මොකද්ද කමල් කරන course එක English ඒක නිසා subject එක මම දානවා spoken කියලා හරි spoken exam date එක exam කවද දෙයක් කරේ කියලා දාලා date එක මොකක් හරි දාලා marks දෙනවා මම 80 කියලා marks දෙනවා හරි එතකොට ඒකත් හරි ඔන්න මම save කරා ඊළඟට තව ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා අචිනි කියලා. එතකොට අචිනි කියන ස්ටුඩන්ට් කරා කියලා එක්සෑම් එක මොකක් හරි එක්සෑම් එකක් කරා කියලා හිතලා ඒකත් අපි රෙකෝඩ් එකක් විදිහට දාගමු එක්සෑම්ස් ටේබල් එකේ. එක්සෑම් නම්බර් එක මම දෙනවා ඒකට 1002 කියලා. ඊට පස්සේ අචිනිගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක 13 එතකොට මම දාගන්නවා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක 13 කියලා. හරි. ඊළඟට එයාගේ course එක මොකක්ද IT නේ. එතකොට එයා කරන exam එක විදිහට දාමු අපි. exam එක විදිහට දාමු. hardware කියලා දාමු. hardware exam එක කරේ IT hardware exam එකක් කරේ exam එක කරපු date එක විදිහට මොකක් හරි date එකක් දාලා ඉවර වෙලා ඔන්න මම marks දානවා 90යි marks right හරි අලා save කරා හරි ඔන්න දැන් students table එකේ තියෙනවා records දෙකක් ඒ කියන්නේ ස්ටුඩන්ට්ස් ලා දෙන්නෙක් ඉන්නවා. exams table එකේ තියෙනවා records දෙකක්. ඒ කියන්නේ කවුරු හරි ළමයි දෙන්නෙක් exam දෙකක් කරලා කියන එක. හරි. right. ඊළඟට මොකද්ද දන්නවද අපි දැනගන්න ඕන point එක අපේ database එකක tables මෙහෙම තියෙද්දී tables වල සම්බන්ධයක් තියෙනවා නම් හරි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධතාවය අපේ මේ DBMS එකේ අපි මේ පාවිච්චි කරන access කියන software එක නම් මේ software එකේනොත් අපි මේ සම්බන්ධය අපි ඇති කරන්න ඕන. හරි. එතකොට අපි කියනවා රිලේෂන්ෂිප් එකක් කියලා. හරි. රිලේෂන්ෂිප් එකක් කියලා. එතකොට මේ database එකේ tables අතර තියෙනවා රිලේෂන්ෂිප් එකක්. අපි මේ රිලේෂන්ෂිප් එක මේකේ ක්‍රියේට් කරන්න ඕනේ මේ tables අතර රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් විතරයි රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් විතරයි අපි මේ රිලේෂන්ෂිප් එක අපේ හිතේ තිබුණට වැඩක් නෑ මේක ඇවිල්ලා කම්පියුටර් එකක් නේ පුතේ. එතකොට මේක කම්පියුටර් එකේ ඇතුලේ වැඩ කරන්නේ අපේ හිතේ තියෙන දේවල් නෙමෙයි එයාට දීපු දේවල් විතරයි. දැන් අපි මෙතන database එකක් ඇතුළේ tables ටිකක් දීලා තියෙනවා. මෙහෙම records ටිකකුත් දීලා තියෙනවා. සමහර tables වල records දීලා නැහැ. ඉතින් මෙතන form එකක් අපි එකක් හැදුවා. ඉතින් මේ අපි මේ දීලා තියෙන ටික විතරයි යාගාව තියෙන්නේ. යාගාව කියන්නේ මේ කම්පියුටර් එකේ තියෙන්නේ. ඒතකොට දීපු ටිකත් එක්ක තමයි කම්පියුටර් එකක් වැඩ කරන්නේ. ඒතකොට අපේ හිතේ තියෙන දේවල් කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. හරි. අපේ හිතේ තියෙන දේවල් කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. හරි. එතකොට
හිතේ තිබිලා වැඩක් නැහැ. ඒකට අපිට හිතේ තියෙනවා නම් දැන් අපි දන්නවා නම් මේ ටේබල්ස් අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා. හරි දැන් මම රෙකෝඩ්ස් දාගත්තේ මේ ස්ටුඩන්ට්ස් ටේබල් එකටයි එක්සෑම්ස් ටේබල් එකටයි අපි දැන් දාගත්තේ. හරි. එතකොට මේ ස්ටුඩන්ට්ස් ටේබල් එකේ තියෙන ස්ටුඩන්ට්ස් ලාගේ ඩීටේල්ස්. එක්සෑම්ස් ටේබල් එකේ තියෙන එක්සෑම්ස් ඩීටේල්ස්. හැබැයි මේ එක්සෑම්ස් ඩීටේල්ස් කියන්නේ මේ එක්සෑම් කරලා තියෙන්නේ මේ අමුතු ජීවියෝ වගේක් නෙමෙයි. වෙනත් ග්‍රහලෝකයේ ජීවියෝ වගේක්වත් නිකන් මේ වෙන මිනිස්සු වගේක්වත් අදාළම නැති කට්ටියක් නෙමෙයිනේ. මේ එක්සෑම්ස් කරලා තියෙන කවුද? මේ ඩේටාබේස් එකම ඇතුළෙම ඉන්න මේ ස්ටුඩන්ට්ස් ටේබල් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා තමයි මේ එක්සෑම්ස් කරලා තියෙන්නේ. මේ ටේබල්ස් දෙක අතර සම්බන්ධයක් තියෙනවා. දැන් මම කියපු පොයින්ට් එක නිසාම නෙමෙයි සම්බන්ධයක් තියෙනවා කියන්නේ. මොකද්ද ගන්න තියෙන ලොකුම පොයින්ට් එක? ලොකුම පොයින්ට් එක තමයි මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන ෆීල්ඩ් එක තියෙන්නේ. මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන ෆීල්ඩ් එක හරිද? යූස් වෙලා තියෙනවා කොහෙද? එක්සෑම්ස් කියන ටේබල් එකේ යූස් වෙලා තියෙනවා. එතකොට මේ ස්ටුඩන්ට්ස් ලාගේ නම නෙමෙයි යූස් කරලා තියෙන්නේ මේ ස්ටුඩන්ට්ස් ලාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තමයි මේ එක්සෑම් ටේබල් එකේ යූස් කරලා තියෙන්නේ. මොන ළමයාද එක්සෑම් එක කරේ කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. එතකොට තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක කියන්නේ මොකද්ද? රෙජිස්ට්‍රේෂන් නම්බර් එක කියන්නේ මේකේ ඩිසයින් view එකට ගියොත් මේ තියෙන්නේ යතුරක් වගේ වැටලා තියෙන්නේ ඇයි? මේක තමයි මේ ටේබල් එක ප්‍රයිමරි කී එක. නේ? මේකේ තියෙන රෙකෝඩ්ස් හඳුනා ගන්න තියෙන රෙකෝඩ්ස් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන ප්‍රයිමරි කී එක තමයි මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක කියන්නේ. එතකොට මේ ස්ටුඩන්ට්ස් කියන ඩේටා ටේබල් එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන ෆීල්ඩ් එකේ කියන්නේ මේ ස්ටුඩන්ට්ස් කියන ඩේටා ටේබල් එකේ ප්‍රයිමරි කී එක යූස් වෙලා තියෙනවා එක්සෑම්ස් කියන ටේබල් එකේ කියන්නේ වෙනත් ටේබල් එකක. අපි ඉගෙන ගත්තා මේකේ අපි මේ 9 වෙනි පාඩමේ තියරි ඉගෙන ගන්න කාලේ. හරි මේ ග්‍රේඩ් 10 9 වෙනි පාඩමේ ඩේටාබේස් පාඩමේ තියරි ඇක්සස් නෙමේ තියරි ඉගෙන ගන්න කාලේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. කලින් වීඩියෝස් වල තියෙනවා. හරිද? අපි ඉගෙන ගත්තා මොකක් හරි ටේබල් එකක ප්‍රයිමරි කී එකක් වෙනත් ටේබල් එකක යූස් වෙනවා නම් ඒ ටේබල් එක තුලදී ඒක මොකද්ද? ඒක ෆොරේන් කී එක වෙනවා කියලා. හරි. මොකක් හරි ටේබල් එකක ප්‍රයිමරි කී එක වෙනත් ටේබල් එකක යූස් වෙනවා නම් ඒ ටේබල් එක තුලදී එයා විදේශිකයෙක් නේ. එයා විදේශිකයෙක්. එයාට අපි කියනවා ආගන්තුක යතුරු කියලා. එයා ආගන්තුකයෙක්. හරි. එයාට අපි කියනවා ෆොරේන් කී එක කියලා කියනවා. හරි ෆොරේන් කී එක. හරි එතකොට දැන් මේ අමුතුවෙන් අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි මම උගන්වපු දෙයක් තව මතක් කරේ. ස්ටුඩන්ට්ස් ටේබල් එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන්නේ ප්‍රයිමරි කී එක. හැබැයි එයා වෙන ටේබල් එකක යූස් වෙනවා. එයා මෙතනට එයා එක්සෑම් ටේබල් එකට ආගන්තුකයෙක් මෙයා. ඒක නිසා මෙතනදී එයා ආගන්තුකයෙක්. මෙතනදී ආගන්තුක යතුරු බවට පත් වෙනවා. මෙතනදී ෆොරේන් කී එක බවට පත් වෙනවා නේද? හරි. හැබැයි ඉතින් ඕකත් දන්නේ අපේ හිතනේ දන්නේ. මේ ඇක්සස් වලට අපි තාම එහෙම දෙයක් දීලා නැහැ. හරි. තාම මේ ඇක්සස් දන්නේ නැහැ. එයා ෆොරේන් කී එකක්ද මොකක්ද කියලා එයා දන්නේ නැහැ. අපි දීලා නැහැ. මේ සම්බන්ධතාවය අපි හදලා නැහැ. තාම මේ ඇක්සස් දන්නේ ස්ටුඩන්ට්ස් ටේබල් එකේ ප්‍රයිමරි එක තමයි රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන්නේ. එක්සෑම්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක තමයි මේ එක්සෑම්ස් නම්බර් කියන්නේ. එක්සෑම් නම්බර් එක කියන්නේ විභාග අංකය කියන්නේ. ස්ටුඩන්ට්ස් ටේබල් එකේ ප්‍රාථමික යතුර තමයි රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන්නේ. එක්සෑම්ස් ටේබල් එකේ ප්‍රාථමික යතුර තමයි මේ එක්සෑම් නම්බර් කියන්නේ. ඒ උත්තර තමයි මේ DBMS එක දන්නේ මේ කම්පියුටර් එක දන්නේ එතරයි. ඉතින් අර අපි දැන් අන්තිමට කතා කරපු රිලේෂන් එක සම්බන්ධතාවය මේ දෙන්නගේ සම්බන්ධතාවය හදලා ඉවරලා මෙයා ෆොරේන් කී එක වෙන්න නම් අපි මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එක මේ කම්පියුටර් එකේ මේ එක්සස් වලම ප්‍රැක්ටිකලි හදන්න ඕනේ. හරි. හරි එහෙනම් හදන්නේ. අපි යනවා මේ database tools කියන ටැබ් එකට.
database tools කියන ටැබ් එකට ගියාම අපිට පේනවා relationships කියලා. relationships වලින් තමයි relationship හදන්නේ. relationships වලට ගියාම relationships වලට ගියාම මෙතන empty දැන් මුකුත් නැහැ. හරි මුකුත් නැහැ. මෙතන add tables කියලා තියෙනවා. add tables වලට ගිහිල්ලා මම add කරගන්න මට දැන් මොන දෙන්න අතර සම්බන්ධතාවය තියෙන්න ඕනේ exams කියන table එක. ඒකෙන්ද exams add කරගත්තා. තව students කියන table එක add කරගත්තා. හරි. ඔන්න හරි. මේ දෙන්න අතරනේ ළමයි සම්බන්ධතාවය දැන් අපිට ඇති කරන්න ඕනේ. හරි. එතකොට දැන් මේ registration number එක මේ students කියන table එකේ registration number එක තමයි exams table එක තුලදී කවුරු වෙන්නේද foreign key එක වෙන්නේ. එහෙනම් ඉන්නේ මේ සම්බන්ධතාවය අපි ඇති කරන්න ඕන. ඇති කරන්න කොහොමද? මෙන්න මෙයාව ක්ලික් කරගෙන ඒ කියන්නේ අතාරින්න නැතුව drag කරගෙන එනවා. මෙතනට ඇවිල්ලා අතාරිනවා. ඒ කියන්නේ primary key එක වෙන registration number එක ක්ලික් කරගෙන හරිද? ඔබාගෙන බොත්තම ඔබාගෙන ඇදගෙන ඇවිල්ලා foreign key එක වෙන්න ඕනේ. මෙයානේ මෙන්න මෙතනදීනේ එතනට ඇවිල්ලා අතාරිනවා. හරි ක්ලික් කරගෙන drag කරගෙන ඇවිල්ලා මෙතනදී ක්ලික් එක අතාරිනවා. එතනට ඇවිල්ලා අතාරියාම මෙන්න මේ වගේ box එකක් හරිද? pop out වෙනවා මේ වගේ box එකක්. එතකොට මේ box එකේ මොකද්ද අපිට සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ students කියන table එකේ registration number එක related table හරිනේ අපිට වෙන්න ඕන වැඩේ වෙලා තියෙන්නේ. මොකද්ද? students කියන table එකේ registration number එක related වෙලාලු exams table එකේ registration number එකට. දැන් අපිට වෙන්න ඕන වැඩේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි මේ ටික දේවල් ටික කරගන්න ඕනේ. enforce referential integrity කියන මේකට අපි ටික් එකක් දාන්න ඕනේ. ඊළඟට cascade update related fields කියන එකට cascade delete related records කියන එකටයි ටික් එකක් දාන්න ඕනේ. ඇයි දන්නවද මේකට ටික් එකක් දැම්මේ? දැන් මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙද්දී හරිද? මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙද්දි මේ students table එකේ update එකක් වෙද්දී එයා හිතන්නකො එක ළමයෙක්ගේ registration number එක update කරා කියලා. එතකොට ඒ ළමයා බැරි වෙලා හරි exam එකක් කරලා තිබ්බොත් මේක ඇතුළෙත් වෙනස වෙන්න ඕනේ update වෙන්න ඕනේ. දැන් ඕගලන්ට තාම මම කියප එක හරියට තේරුන්නේ නැහැ. ඊළඟට මම practically කරලා පෙන්නනවා. ඕක හරියටම තේරෙයි. අන්න ඒකයි මම ටික් එක දාගත්තේ cascade update related fields කියලා. ඒ වගේම දැන් මේකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් exam එකක් ලියලා තිබ්බා නම් ඒතකොට exam record එක මේ table එකේ තියෙනවා. මේ ස්ටුඩන්ට්ගේ details ඔක්කොම මේ ස්ටුඩන්ට් ඒ කියන්නේ මේ තනිකර මේ ස්ටුඩන්ට් අයින් කරලා දැම්මා කියමුකෝ ඉන්ස්ටිටියුට් එකේ. මේ ස්ටුඩන්ට්ව ඩිලීට් කරනවා. මේ ස්ටුඩන්ට්ගේ රෙකෝඩ් එක ඩිලීට් කරනවා. ස්ටුඩන්ට්ගේ රෙකෝඩ් එක ඩිලීට් කරොත් ස්ටුඩන්ට් කෙනෙක් නැති ඉන්ස්ටිටියුට් එකක ඒ ස්ටුඩන්ට් කරපු එක්සෑම් එක ඕනෙත් නැහැ. ස්ටුඩන්ට්ව ඩිලීට් කරා නම් ඒ ස්ටුඩන්ට් කරපු එක්සෑම්ස් කියන එකේ තියෙන රෙකෝඩ්ස් උ ඩිලීට් වෙන්න ඕනේ. අන්න ඒකයි මේ cascade delete related records කියලා දැම්මේ. cascade delete related records කියලා දැම්මේ. ඒකයි මේකේ ඒ රෙකෝඩ් එක ඩිලීට් කරොත් ස්ටුඩන්ට්ගේ ඩිලීට් එක රෙකෝඩ් වුණොත් ස්ටුඩන්ට්ගේ රෙකෝඩ් එක ඩිලීට් වුණොත් ඒ ඩිලීට් කරපු ස්ටුඩන්ට් අදාළව මේකේ තියෙන exams records උ delete වෙන්න ඕනේ. ඒකයි cascade delete related records කියලා දැම්මේ. ඒ වගේම මේ student කෙනෙක්ගේ registration number කියන field එකේ මොකක් හරි වෙනසක් කරොත්, ඒ කියන්නේ එයාගේ registration number එක වෙනස් කරොත් මේකේ තියෙන registration number කියන field එකෙත් ඒ වෙනස වෙන්න ඕනේ. ඒක cascade update related fields කියන එක ටික් එක දැම්මේ. දැන් මේවට ටික්ස් දාන්නේ ඇයි? මේවා ගැන මෙන්න මේ වගේ විස්තර කිරීමක් describe කිරීමක් ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ නැහැ. හරිද? ඒක නිසා පෑදිලු මෙන්න මෙතනින්ම වැඩේ අල්ලගන්න ප්‍රැක්ටිකල් ස්ටෙප්ස් ටික ටෙක්ස්ට් බුක් එකේ තිබ්බට අච්චු පොතේ තිබ්බට මෙන්න මේ විදිහට මේක විස්තර කරලා නැහැ. හරිද? මම දැන් මේ දෙක දාපු හේතු දෙකත් ඕගොල්ලන්ට කිව්වා. තාම හරියටම වැඩේ ඕගොල්ලන්ට ක්ලික් වෙන්නේ නැතුව ඇති. දැන් මම මෙන්න මේ හේතු දෙක ප්‍රැක්ටිකල් වලින් කරලා පෙන්නන්නම්.
ඊට පස්සේ ඔන්න දැන් ක්‍රියේට් කියන බටන් එක ක්ලික් කරා. මේක කරන්න බෑ කියන්නේ නේද? මේක කරන්න බෑ කියන්නේ මේ ටේබල්ස් ඕපන් වෙලා තියෙන්නේ. හරිද ළමයි? මේ ටේබල්ස් ක්ලෝස් කරලා මේ වැඩේ කරන්න. මේ ටේබල්ස් මෙහෙම ක්ලෝස් කරලා තියෙනවා. හරි. ටෙක්ස්ට් ටික දාගත්තා. ක්‍රියේට්. හරි. ඔන්න රිලේෂන්ෂිප් එක හැදුනා ළමයි. හරි රිලේෂන්ෂිප් එක හැදුනා. ඔන්න අපිට ඕන වැඩේ වුණා. මොකක්ද උනේ? සම්බන්ධය මේ දෙන්න අතර තියෙන සම්බන්ධය ඇති වුණා. හරි. දැන් මෙතන තව දෙයක් පේනවා. දැන් මෙතන ඔයගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා රිලේෂන්ෂිප්ස් ගැන ගොඩාක් හැරි ගණන් ලියලා තියෙනවා. මේ දේත් මම මෙතන පොඩියටම ඔයගොල්ලන්ට කියලා දීලා වෙලා එකපාරෙම මම ඒක තේරුම් කරවන්න. හැබැයි රිලේෂන්ෂිප් එක හදපු ගමන් අපිට වෙනවා මෙතන එක කියන ඉලක්කමක් හැදිලා තියෙනවා. මෙතන නිකන් අනන්තයක් වගේ මේ මාකයක් හැදිලා තියෙනවනේ. අනන්තයක් වගේ මාකයක් මෙතන හැදිලා තියෙනවා. මේකේ තේරුම තමයි මෙතන තියෙන one to many relationship එකක්. හරිද? one to many relationship එකක්. ඒ කියන්නේ මෙන්න මේකයි. හොඳට අහගන්න. දැන් මේකේ මේ ප්‍රැක්ටිකලි කරන දේවල් මිස් වුණොත් එහෙම මේ වීඩියෝ එක පෝස්ට් කරලා වෙලා කරන්න. හරිද? මොකක් හරි කරගන්න බැරුව ගියොත් එහෙම වීඩියෝ එක පොඩ්ඩක් පස්සට දාලා කරන්න. ඒ වගේ මම මේ කියන දෙයක් එහෙම ආයෙ පොඩ්ඩක් අහලා තේරුම් ගන්න ඕනොත් ආයෙ පස්සට දාලා අහගන්න. හරිද? ඒ කියන්නේ මම ඒවට වෙලාව දෙන්නේ නැතුව තමයි කරගෙන යන්නේ. වෙලාව දෙන්නේ නැතුව කරන් යන්නේ මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයගලන්ට ඒවා කරන් කිරීමේ හැකියාව තියෙන නිසා. හරිද? හරි. ඒකයි මම මේ වගේ පැයක වගේ කාලයක් අරන් මේ රෙකෝඩ් එක කරන්න එකයි හරියට ඔයගොල්ලෝ පෝස්ට් කරලා නෝට්ස් ලියාගෙන වැදගත් දේවල් ලියාගෙන මම කිව්වේ නැතත් ඔයගොල්ලන්ට වැදගත් දෙයක් ඕන නම් ලියා ගන්න ඕනේ වගේ හිතුනොත් එහෙම පෝස්ට් කරලා වීඩියෝ එක නවත්තලා ලියාගෙන තේරුම් නැති දේවල් තිබ්බොත් එහෙම ආය ආපස්සට දාලා ආය අහලා මේක අහන්න ඕනොත් ඉතින් ඒව ඔක්කොම කරද්දී ඔයගොල්ලන්ට පැය දෙකක් වගේ යනවා. ඒකට ඒ ටයිම් හදලා දාමු මම මේක කරගෙන යන නිසා මේ පැයක් හෝ පැය එකයි කාලා ඔය වගේම අඩු වෙලාවක නතර කරන්න ඔයගොල්ලන්ට මේ වැඩි හරියට කරද්දී පැය දෙකේ යනවා. හරි. ක්ලාස් එකේ වෙලාව වගේ යනවා. හරි. දැන් එතකොට දැන් ඒවම එහෙම වැඩි කරගන්න. දැන් මෙතන රිලේෂන්ෂිප් එක මොකද කිව්වේ one to many රිලේෂන්ෂිප් එකක් තමයි මෙතනදී. හරි. එතකොට රිලේෂන්ෂිප්ස් තියෙන්නේ දැන් රිලේෂන්ෂිප්ස් තියෙනවා one to one රිලේෂන්ෂිප්ස් තියෙනවා. එතකොට one to many relationships තියෙනවා. many to many relationships තියෙනවා. හරිද? ඕක මේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඕක වෙලද දැන් මෙතන one to many relationship එකෙන් මම තේරුම් කරවන්නම්කෝ. හරි. දැන් one to many relationship කියලා කියන්නේ හරිද? ඔන්න දැන් හිතන්න exams table එක. හරි. exams table එකේ හරි exams table එකේ තියෙන්නේ මොනවද? exams නේ. හරි. එතකොට මේ exam එකක් හරි එක exam එකක් ස්ටුඩන්ට්ස් ලා එක්කිනයි කරන්නේ. ඒකයි මෙතන එක තියෙන්නේ. හරිද? හරිනේ. තේරුණානේ කතාව. මොකද මේ exam එකක් ළමයි ගොඩක් කරනවා. දැන් ඔයගොල්ලෝ විභාගයකට ගිහලා වාඩි වුණාන් පස්සේ හරිද? දැන් ඔයාගේ පේපර් එක 10 දිනක් විතර පුටුවේ ඉඳගෙන පොර කාගෙන එකක් මේ කරගෙනවද? ගොඩක් කට්ටිය කරනවද? නෑනේ. එහෙම කරන්නේ නෑනේ. දැන් තේරෙනවන්නේ දැන් ෆිසිකල් වර්ල්ඩ් මේ භෞතික ලෝකෙම දැන් මේ උදාහරණයක් කරලා මම කියලා දුන්නේ මොකද්ද? එක්සෑම් එකක් ගත්තායින් පස්සේ ස්ටුඩන්ට්ස්ලා එක්කෙනයි කරන්නේ. එක්සෑම් එකක් හරි මේ ටේබල් එක ගත්තොත් එක්සෑම් එකක් මේක තියෙන එක්සෑම්ස් නේ. එක්සෑම් එකක් ස්ටුඩන්ට්ස්ලා එක්කෙනයි කරන්නේ. ඒකයි මෙතන 1 තියෙන්නේ. හරි. දැන් ඒකේ අනිත් පැත්ත ගමු. දැන් ගමු ස්ටුඩන්ට්ස් ටේබල් එක. ස්ටුඩන්ට්ස් ටේබල් එක. ස්ටුඩන්ට් කෙනෙක් හරි මේකේ ඉන්නේ කවුද? මේ ටේබල් එකේ ඉන්නේ කවුද? ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. මේ ටේබල් එකේ ඉන්නේ කවුද? ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් හරි මේකේ ඉන්නේ ස්ටුඩන්ට්ලා නේ. හරි මේකේ ඉන්නේ ස්ටුඩන්ට්ලා. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් එක්සෑම් එකයිද කරන්නේ? ස්ටුඩන්ට් කෙනෙක් එක්සෑම් එකයිද කරන්නේ? ස්ටුඩන්ට් කෙනෙක් එක්සෑම් එකයි නෙමෙයිනේ කරන්නේ.
ස්ටුඩන්ට් කෙනෙක් එක්සෑම් එකයි නෙමෙයි කරන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් එක්සෑම් ගොඩක් කරනවානේ. හරිද? එක එක සබ්ජෙක්ට් වලින් එක්සෑම් ගොඩක් කරනවා. නැත්තම් එක්සෑම් එක ෆේල් වුණොත් තව එක්සෑම් එකක් කරනවා. කොහොම හරි එක ස්ටුඩන්ට් කෙනෙක් එක එක්සෑම් එකක් කරලා ඉවර කරන්නේ නැහැ. එක ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් ගොඩක් එක්සෑම් කරන්න පුළුවන්. ඒ නැතත් එක සබ්ජෙක්ට් එකක් වුණත් කරන්නේ ෆේල් වුණොත් ආයෙ එක්සෑම් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක් මේකේ ඉන්න ස්ටුඩන්ට්ලා මේ ටේබල් එකේ ඉන්න ස්ටුඩන්ට්ලා එතකොට එක ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් එක්සෑම්ස් ගොඩක් කරනවා. ඒකයි මෙතන මෙනි දාලා තියෙන්නේ. මේ අනන්තය මාක් එක දාලා තියෙන්නේ. මේ සිංහලෙන් කියනවනේ මේකට අනන්තය කියලා. අනන්තයයි කියලා කියනවනේ. නේ? අනන්තයයි කියලා කියනවනේ. ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා අනන්තයයි කියලා. ආයේ මේ මාක් එක දාලා තියෙන්නේ. හරි. මේ මාක් එක දාලා තිනා. එතකොට මේ තියෙන්නේ මෙනි. මෙනි කියන හඳුන්වන අපි මෙතනදී අපි ඩේටාබේස් වලදී මෙනි කියලා හඳුන්වන සිම්බල් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙනි කියලා දාලා තින්නේ ඒකයි. ගොඩක්. හරි. දැන් ආයෙ කියනවා ගන්න. මේ ටේබල් එකේ මොනවද තියෙන්නේ? මම කියන විදිහටමයි ඔයගොල්ලොත් කරන්නේ. සම්පූර්ණයෙන් දෙයක් බලන්න එපා එකපාර. ස්ටෙප් බයි ස්ටෙප්. හරි මම උනත් කරන්නේ මෙහෙම. මම උනත් රිලේෂන්ෂිප් එකක් හඳුනාගන්නේ මෙහෙම. දැන් මේ රිලේෂන්ෂිප් එක කොහොමද හඳුනාගන්නේ? මේ ටේබල් එකේ මොනවද තියෙන්නේ? මේ ටේබල් එකේ තියෙන එක්සෑම්ස්. එහෙනම් බලමු එක්සෑම් ගැන. එක්සෑම් එකක් කරන්නේ ස්ටුඩන්ට්ලා එක්කෙනයි. ඒකයි මෙතන 1 දාලා තියෙන්නේ. මේ ටේබල් එකේ කවුද ඉන්නේ? මේ ටේබල් එකේ ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා. අතන ස්ටුඩන්ට් කෙනෙක් ගත්තාම එක්සෑම්ස් කරන්නේ එකක් නෙමෙයි. ස්ටුඩන්ට් කෙනෙක් ගත්තාම එක්සෑම්ස් ගොඩක් කරනවා. ඒකයි මෙතන many දාලා තියෙන්නේ. එතකොට one to many relationship එකක් තමයි මෙතන තියෙන්නේ. මොකද්ද? one to many relationship එකක් තමයි මෙතන තියෙන්නේ. right? මේ relationship type එක මෙතන තියෙනවා one to many කියලා. one to many කියලා තියෙනවා. හරි. right. එතකොට the one to many one to one කියන්නේ මොන වගේ relationship එකක්ද? 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 මම කල්පනා කරන්න බලන්න one to one කියන්නේ මොන වගේ relationship එකක්ද කියලා. one to one one to one relationship එකක් කියන්නේ දැන් හිතන්නකෝ database එක මොකක් හරි තියෙනවා. database එකේ table එකක් තියෙනවා. හරි හිතන්නකෝ database එක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන නෑ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කියලා හිතන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් වල table එකක් තියෙනවා. cricketers. එතකොට මේකේ ඉන්නේ කවුද? cricketers ලා ඉන්නේ. හරි මේකේ ඉන්නේ cricketers ලා. තව table එකක් තියෙනවා. highest mark. highest mark. ඒ කියන්නේ දැන් ලංකාවේ cricketers ලා ටික මේ table එකේ ඉන්නවා. ඒගොල්ලෝ ගහපු highest ඒ කියන්නේ වැඩියෙන්ම ගහපු ලකුණු ප්‍රමාණය තියෙන. දැන් සංගක්කාර ගහලා තියෙන්නේ 150ක් නම්. එයාගේ ක්‍රිකට් ජීවිතේම එයා ගහලා තියෙන මැච් වලින් එයා උපරිම ගහපු මැච් එකේ ගහලා තියෙන්නේ එයා 150ක් නම් ඒක තමයි මේ ටේබල් එකේ තියෙන්නේ. ඊළඟට ඇන්ජලෝ මැතිව්ස් කියන ක්‍රිකටර් ඉන්නවනම් මේ ටේබල් එකේ තියෙන්නේ මොකද්ද? එයාගේ ක්‍රිකට් ඉතිහාසයේ එයාගේ ගහපු මැච් වලින් එයා ගහපු උපරිම වැඩියෙන්ම ගහපු මැච් එකේ ගහපු ලකුණු ප්‍රමාණය තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ 75 නම් 75. 75 තමයි එයා වැඩියෙන්ම ගහපු මැච් එකේ ගහපු ලකුණු ප්‍රමාණය. හරි. එතකොට මේකේ දෙන්න අතර තියෙන රිලේෂන්ෂිප් එක මොකක්ද? රිලේෂන්ෂිප් එක දැන් කොහොමද ගන්නෙ? මොන මේ ටේබල් එක ඉස්සෙල්ලා ගමු. මේ ටේබල් එකේ ඉන්නේ කවුද? මේ ටේබල් එකේ ඉන්නේ ක්‍රිකටර්ස්ලා. මේ ටේබල් එකේ ඉන්නේ කවුද? ක්‍රිකටර්ස්ලා. හරි. ක්‍රිකටර්ස් ටේබල් එකේ ඉන්නේ ක්‍රිකටර්ස්ලා. එක ක්‍රිකටර් කෙනෙක්
හයස්ට් මාක් කීයක් තියෙනවද? හයස්ට් මාක් ගොඩක් තියෙනවද? නෑනේ. එයා ගහපු උපරිම ලකුණු ප්‍රමාණය ඒවා ගොඩාක් තියෙන විදියක් නෑ. එයා උපරිම ගහපු ලකුණු ප්‍රමාණය ඒවා තියෙන්නේ එකයි. හරි එකයි තියෙන්නේ. දැන් ගමු මේ ටේබල් එක. මේ ටේබල් එක. මේ ටේබල් එකේ මොනවද තියෙන්නේ? මේ ටේබල් එකේ තියෙන්නේ කවුරු හරි ප්ලේයර් කෙනෙක් ගහපු උපරිම ලකුණු ගාන. එහෙනම් කවුරු හරි ප්ලේයර් කෙනෙක් ගහපු උපරිම ලකුණු ප්‍රමාණය හරි ගහපු උපරිම ලකුණු ප්‍රමාණය මේකේ තියෙන ගහපු උපරිම ලකුණු ප්‍රමාණයනේ. ගහපු උපරිම ලකුණු ප්‍රමාණයට අදාළ ක්‍රිකටර්ස්ලා මේකේ ගොඩක් ඉන්නවද? නෑනේ. මේක 150 කියලා දාලා තියෙනවා නම් ඒකට අදාළ අයිතිකාරයෙක් මේකේ ඉන්නවා. සංගක්කරන සංගක්කර. මේක 75 කියලා හයස් මාක් ටේබල් එකේ 75 කියලා එක රෙකෝඩ් එකක් තියෙනවා නම් ඒකට අදාළ කවුරු හරි අයිතිකාරයෙක් ඉන්නවා. හරි ඇන්ජලෝ මැතිව්ස් නම් ඇන්ජලෝ මැතිව්ස් එක්කෙනයි ඉන්නේ නේ. එහෙනම් මෙතනත් 1 මෙතනත් 1. එහෙනම් මොකද්ද මේක? මේක 1 to 1 රිලේෂන්ෂිප් එකක්. මොකද්ද? මේක 1 to 1 රිලේෂන්ෂිප් එකක්. හරි. તો many to many රිලේෂන්ෂිප් කියන්නේ මොකක්ද? many to many රිලේෂන්ෂිප් කියන්නේ මොකද්ද? many to many රිලේෂන්ෂිප් කියන්නේ මොකද්ද? ඒක කොහොමද මම තේරුම් කරන්නේ ඕගොල්ලොන්ට ගමු අපි මේකෙන් තේරුම් ගන්න බෑ. මම ඒකට තව එක්සැම්පල් එකක් ගන්නම්. many to many කියන්නේ හිතන්න මොකක් හරි ඔන්න කැම්පස් එකක ටේබල් එකක් තියෙනවා ස්ටුඩන්ට්ස්. හරි ඒකේ ඉන්නවා ස්ටුඩන්ට්ස්ලා ටික. ඊළඟට ඒගොල්ලොන්ට උගන්වන ටීචර්ස්ලා. හරි. එතකොට ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා මේකේ ඒගොල්ලොන්ට උගන්වන ටීචර්ස්ලා ඉන්නවා මේකේ. හරි. දැන් ඔන්න දැන් ඉස්සෙල්ලාම ගමු මේක. මේකේ ඉන්නේ කවුද? මේ ටේබල් එකේ කවුද ඉන්නේ? මේ ටේබල් එකේ ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා. එතකොට එක ස්ටුඩන්ට් කෙනෙක් ගත්තාම එක ස්ටුඩන්ට් කෙනෙක්ට ටීචර්ස්ලා එක්කෙනයිද ඉන්නේ? නෑ. එයාට එක එක සබ්ජෙක්ට්ස් වලට උගන්වන ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා. එහෙනම් many. හරි. දැන් ගමු මේ ටේබල් එක. මේ ටේබල් එකේ කවුද ඉන්නේ? මේ ටේබල් එකේ ඉන්නේ ටීචර්ස්ලා. මේ ටේබල් එකේ ඉන්නේ ටීචර්ස්ලා. එතකොට එක ටීචර් කෙනෙක් ගත්තාන් පස්සේ ස්ටුඩන්ට්ස්ලා. එක ටීචර් කෙනෙක් ගත්තාන් පස්සේ එක ටීචර් කෙනෙක්ට ස්ටුඩන්ට්ස්ලා එක්කෙනයි ඉන්නේ. කීයටවත් නැහැනේ. එක ටීචර් කෙනෙක්ට ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. එහෙනම් many. එහෙනම් මේ පැත්තෙත් many මේ පැත්තෙත් many. අනේ many to many රිලේෂන්ෂිප් එකක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරි අන්න ඔය වගේ වඩ කියනවා many to many රිලේෂන්ෂිප්. අන්න ඔය වගේ ටේබල්ස් දෙකක් අතර එන්නේ එහෙම ඇති වෙන රිලේෂන්ෂිප් එකකට කියනවා many to many රිලේෂන්ෂිප් එකක් කියලා. right. එතකොට 1 to many රිලේෂන්ෂිප් එක අමුතුවෙන් ආයෙ බලන්න දෙයක් නැහැ නේ. මෙතන මුනේ අපිට මොකක්ද? මෙතන මුනේ 1 to many රිලේෂන්ෂිප් එකක් නේ. කොහමද? මෙතන තියෙන්නේ මේ එක්සෑම්ස් ටේබල් එකේ තියෙන එක්සෑම්ස් එක එක්සෑම් එකක් ගත්තාන් පස්සේ ඒ එක්සෑම් එක කරන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක් විතරයි. ඒකයි මෙතන එක තියෙන 1 තියෙන්නේ. මේ ටේබල් එකේ ඉන්නේ කවුද? මේ ඩේටා ටේබල් එකේ ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා. ස්ටුඩන්ට් කෙනෙක් ගත්තාන් පස්සේ එක්සෑම් ගොඩක් කරන්න පුළුවන්. ඒකින්ද මෙතන many තියෙන්නේ. many වලට අදාළ සිම්බල් එක තියෙන්නේ. 1 to many රිලේෂන්ෂිප් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ රිලේෂන්ෂිප්ස් ගැන ඔයගොල්ලෝ දැනන් ඉන්න එක ඒ ගැන අවබෝධයක් ඒක ස්ටඩි කරලා තියෙන එක අනිවාර්යයි. ඒකයි මම ඒක වෙලාව ගත්තේ. මොකද මීට වඩා ලොකු හැලි ගණන් ගොඩාක් මේ සෙන්ටෙන්සස් දාලා ඔයගොල්ලන් අච්චුපොතේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. එච්චර දුරට එහෙම මේ කාලේ නාස්ති කරන්න ඕනේ නැති නිසා මම සරලව ඔන්න දැන් මුළු මේ රිලේෂන්ෂිප්ස් කියන්නේ මොකක්ද කියලා ඕවරෝල් ඔයගොල්ලන්ගේ ඔළුවට දැම්මා. හරි ඊළඟ දේ තමයි එතකොට ඊළඟ දේ තමයි දැන් මෙතන මතකද හොඳට මතකද දැන් ඉස්සෙල්ලා කරා දැන් අමතක වෙන විදියක් නැහැ. දැන් මිනිත්තු කීපයකට කලින් අපි කරා මොකද්ද මේ රිලේෂන්ෂිප් එකක් හදද්දි මතකද අර අපි දැම්ම ටික්ස් තුනක් කැස්කේඩ් එහෙම කියලා ටික්ස් තුනක් දැම්මා. මම ආය බලමු කරන් try එකක් දෙන්න. රිලේෂන්ෂිප් එක අයින් කරනවා ඔයගොල්ලන්ට මම ආයෙ පෙන්නන්න ඕනේ තමයි පෙන්නන්න ඕනේ ඉඳලා
හරි. එතකොට ඇඩ් ටේබල් එක්සෑම් ටේබල් එක ඇඩ් කරගත්තා. ස්ටුඩන්ට්ස් ටේබල් එක ඇඩ් කරගත්තා. දැන් මොකද්ද අපි කරේ ඇවිල්ලා මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එකක් ක්‍රියේට් කරන්නයි අපිට ඕන උනේ. ඒ කියන්නේ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා අපි දන්නවා. අපි හිතේ තිබ්බට වඩා අපි කම්පියුටර් එකට දෙන්න ඕනේ. ඒතකොට මේ රිලේෂන්ෂිප් එක ක්‍රියේට් කරේ කොහොමද? ස්ටුඩන්ට්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක වෙන රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මෙන්න මෙතනත් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ මෙතනදී ආගන්තුකයෙක් විදිහට ඉන්නවා හැංගිලා ෆොරේන් කී එක වෙන්න ඕනේ මෙතනදී. ඒක නිසා මේක අපි ක්ලික් කරගෙන මේ විදිහට ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙතනදී ඩ්‍රොප් කරා. එතකොට මේ වගේ බොක්ස් එකක් ආවා. ඊට පස්සේ මෙතන තියෙන ටික් එක දැම්මා. ඊට පස්සේ මෙතනත් ටික් එකක් දැම්මා. මෙතන ටික් එකක් දැම්මා. මෙතනදී මම කිව්වා cascade update related fields කියන්නේ මොකද්ද? මෙතන මේ ෆීල්ඩ් එක අප්ඩේට් වෙද්දි මෙතනත් ෆීල්ඩ් එක අප්ඩේට් වෙනවා. හරි මොකද මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා රිලේෂන්ෂිප් එකක් අපි හදුවා. මෙතන අපි ටික් එක දැම්මේ මේකේ තියෙන රෙකෝඩ් එක ඩිලීට් වෙද්දි ඒකට අදාළව මේකේ තියෙන රෙකෝඩ් එක ඩිලීට් වෙනවා. හරි. ඒකයි අපි මෙතන ටික් එක දැම්මේ. රයිට්. කොහොම අපි රිලේෂන්ෂිප් එක ක්‍රියේට් කරගත්තා. හරි දැන් ඕක අපි දැන් ප්‍රැක්ටිකලි කරලා බලමු. හරි ඕඩ කතාව සිද්ධ වෙනවද කියලා ප්‍රැක්ටිකලි බලද්දී ඕක හරියටම තවත් ඔලුවටත් යනවා. හරි. මම දැන් එක්සෑම්ස් ටේබල් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ස්ටුඩන්ට්ස් ටේබල් එකත් ඕපන් කරගන්නවා. හරි. රයිට්. ඔන්න දැන් මේ කමල් කියන ස්ටුඩන්ට් එයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක 12. එයා එක්සෑම් එකක් කරලා තිනවා මේ තියෙන 12 කියන රෙජිස්ට්‍රේෂන් නම්බර් එක්සෑම් එකක් කරලා තියෙනවා ස්පෝකන් කියලා සබ්ජෙක්ට් එකෙන්. ඔන්න මේ තියෙන එයාගේ රෙකෝඩ් එක. මම දැන් මේ ස්ටුඩන්ට්ගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකේ පොඩි වෙනසක් කරනවා. හරි පොඩි වෙනසක් කරනවා. මේ 12 කියන එක මම කරනවා 15 කියලා. හරි 15 කියලා දාලා මෙහෙම සේව් කරනවා. හරි 15 කියලා දාලා සේව් කරනවා. ඔන්න දැන් කමල්ගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක 12 නෙමෙයි 15. ඊළඟට එක්සෑම් එකට ගිහිල්ලා බලපුවාම අන්න මොකද වෙලා තියෙන්නේ? ඒකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක 15 වෙලා. ආයෙන වැඩේ හරි නේද? වැඩේ හරි උනේ කොහමද? මෙහෙම උනේ කොහමද? ඔටෝමැටිකලි එහෙම උනේ කොහමද? අපි මේ රිලේෂන්ෂිප් එක මෙන්න මෙතනදී හදපු නිසායි. හරි. නැත්තම් අපේ හිතේ විතරක් තිබිලා තිබ්බනම් ඕක වෙන්නේ. අපි උන රිලේෂන්ෂිප් එක මෙතන හදපු නිසා අන්න ඒ දේ සිද්ධ වෙනවා. හරි. දැන් මෙතන අචිනි කියලා ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. එයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක 13. එතකොට එයා එක්සෑම් එකක් කරලා තියෙනවා. හાર્ඩ්වෙයාර් කියලා එක්සෑම් එකක්. එතකොට 13 කියලා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක එයාගේ මෙතන මෙන්ෂන් වෙලා තියෙනවා අචිනි කරලා තියෙන නිසා. එතකොට මම ස්ටුඩන්ට්ස් ටේබල් එකට ගිහිල්ලා මේ අචිනිගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මොකක් හරි දැන් හේතුවක් නිසා වෙනස් කරන්න ඕනා කියලා හිතන්නකෝ අපි. අපිට කියන්නේ මේ ඉන්ස්ටිටියුට් එකේ මැනේජ් කරන කට්ටියට මේ ස්ටුඩන්ට් ඉන්ස්ටිටියුට් එකේ ස්ටාෆ් එකට මැනේජර්ට හරි කාට හරි ඕනෙලා මේක වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා. හරි වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා කියලා හිතන්න. මේ ඉන්ස්ටිටියුට් එක මේ කන්ට්‍රෝල් කරන කට්ටියට මේක වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා. එතකොට එහෙම කවුරු හරි මේක වෙනස් කරනවා. මෙයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර වෙනස් කරනවා. 13 තිබ්බේ 18 කරනවා. හරි 18 කරාම එයා කරපු එක්සෑම් එකට ගිහිල්ලා බැලුවොත් එක්සෑම් ටේබල් එකට ගිහලා 18 කළාම සේව් කරනවා. ඉතින් කියලා සේව් කරලා ඉවර වෙලා එක්සෑම්ස් ටේබල් එකට ගිහලා බැලුවොත් අන්න හරි. මොකද වෙලා තියෙන්නේ? එයා කරපු එක්සෑම් එකේට අදාළ රෙකෝඩ් එකේ එයා කරපු එක්සෑම් එකට අදාළ මේ රෙකෝඩ් එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක චේන්ජ් වෙලා තියෙනවා 18 වලට. හරි. එහෙම උනේ කොහොමද? අපි රිලේෂන්ෂිප් එක මෙතන ක්‍රියේට් කරපු නිසා. හරි. ඊළඟට මම තව දෙයක් කරනවා. මොකක්ද? හිතන්නකෝ මෙතන මේ කමල් කියන ළමයා මොකක් හරි කේස් එකක් දාගෙන හරි මොකක් හරි කේස් එකක් දාගෙන මේ ඉන්ස්ටිටියුට් එකේ මැනේජ්මන්ට් එකෙන් ඉන්ස්ටිටියුට් එකේ කවුරු මැනේජර් හරි කවුරු හරි එක්සිකියුටිව් ලෙවල් එකේ කවුරු හරි කාට හරි ඕන වෙනවා මේ ළමයාව ඉන්ස්ටිටියුට් එකෙන් අයින් කරන්න. මේ ළමයා ඉන්ස්ටිටියුට් එකේ අයින් කරායින් පස්සේ ඉතින් මේ ළමයාගේ ඩීටේල්ස් තියාගෙන ඉන්න ඕනෙත් නැහැ කියලා බොරුවට මේ ස්ටුඩන්ට්ස් මේගොල්ලන්ගේ ඩේටාබේස් එකේ මේ ස්ටුඩන්ට්ස්ලා
තියාගෙන ඉන්න මේ ටේබල් එකකිනුත් මේ ළමයාව මෙහෙම කොහොමද මෙතනින් මෙහෙම රයිට් ක්ලික් කරලා ඉවර වෙලා delete record කරාම ඔන්න ඒ ළමයාව delete වුණා. හරි. මෙතන yes කරන්න delete වුණා. ඔන්න දැන් students table එකේ ඉන්න දැන් ආචිනී කියන student විතරයි. right. එතකොට ඔන්න දැන් මම exam save කරන්න save කරලා වෙලා exams table එකට ගියාම පස්සේ අන්න මොකද උනේ? මෙතන exams table එකේ අපිට records පේනවා. ඒ records වලින් එක record එකක් delete කියලා මොකද වෙලා තියෙන්නේ? මෙයා මොකද වෙලා තියෙන්නේ? delete කරලා තියෙන්නේ මොකක් හරි record එකක්. අර අපි අර delete කරපු student අදාළ අර කම ඉස්සෙල්ලා හිටපු කමල් කියන student අදාළ exam එකට අදාළ record එක තමයි delete වෙලා තියෙන්නේ. හරි අනිත් exam එකට අදාළ record එක තියෙනවා. මේක delete උනේ ඇයි? ඒ ළමයාව delete කරායින් පස්සේ ඉතින් exam එක ඒ ළමයා කරපු exam එකෙන් කොහෙත්ම වැඩක් නැති නිසා ඒක delete වෙලානේ. ඒක delete වෙලා. ඉතින් මෙතන right click කරලා වෙලා මේ delete කියන ටිකත් delete කරන්න පුළුවන්. එතකොට ඔන්න හරි පිළිවෙලට ඇදුණා. ඇයි දැන් ඒකත් උනේ ඇයි? ඒකත් උනේ ඇයි? relationship එක අපි මේ tables දෙක අතර create කරලායි තියෙන්නේ. අපි දන්නවා හොඳටම මේ tables දෙක අතර relationship එකක් තියෙනවා කියලා. අපි දැනන් හිටියට වැඩක් නෑ. අපි computer එකේ create කරන්න නැතුව ඒකින්ද අපි මෙහෙම computer එකෙත් ඒක create කරා. හරි. එතකොට ඔයගොල්ලෝ ඕනම් තව මේක ප්‍රැක්ටිස් කරන්න. හරි ඔයගොල්ලෝ තව මේක ප්‍රැක්ටිස් කරන්න කොහමද? මේ ටීචර්ස් කියන ටේබල් එක මම ඕපන් කරනවා. හරි. ටීචර්ස් කියන ටේබල් එක මොනවා හරි data දාන්න. හරි. ෆෝම් එකක් හදලා ෆෝම් එකේ data දාන්නේ ඈ. නිකන් මෙහෙම මෙතන ටයිප් කරන්නේ ඈ. ෆෝම් එකක් හදලා මෙන්න මේ වගේ ටීචර්ස් කියන එකටත් වෙනම ෆෝම් එකක් හදලා එහෙමයි data input කරන්නේ. ඊට පස්සේ ස්පෝර්ට්ස් කියන එකට හරි. මේ ස්පෝර්ට්ස් කියන එකෙත් ඔන්න බලන්න මොකක්ද තියෙනව නේද අපිට පේනවනේ මොකක් හරි විශේෂයක් මොකද්ද? පේන්න ඕනේ දැන් පේන්න ඕනේ දේවල් මොකක්ද? ස්පෝර්ට්ස් කියන ටේබල් එකේ ස්පෝර්ට්ස් නම්බර් තමයි යාගේ ප්‍රයිමරි කී එක. ස්පෝර්ට් තියෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන්නේ මොකද්ද? රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන්නේ කාගේ හරි ප්‍රයිමරි කී එකක් නේද? කාගේද? ස්ටුඩන්ට්ස් කියන ටේබල් එකේ ප්‍රයිමරි කී එක රෙජිස්ට්‍රේෂන් නම්බර් නේද? මේ ස්පෝර්ට්ස් කියන ටේබල් එකෙත් එයාව යූස් වෙනව නේද? අයන මේ ටේබල් එක ඇතුළේදීත් මෙයා ආගන්තුකයෙක් නේද? මෙයා ෆොරින් කී එකක් නේද? එහෙනම් මේ ස්පෝර්ට්ස් ටේබල් එකයි ස්ටුඩන්ට්ස් කියන ටේබල් එකයි අතරත් ඇති වෙන්න ඕන නේද රිලේෂන්ෂිප් එකක්. එහෙනම් ස්පෝර්ට්ස් කියන ටේබල් එකට මොන හරි රෙකෝඩ්ස් ඉන්පුට් කරලා මේ දෙන්න අතරත් රිලේෂන්ෂිප් එකක් ක්‍රියේට් කරලා අපි දැන් ওই කරපු වැඩ ටික කරලා බලන්න. මේක ප්‍රැක්ටිස් කරන්න එක තමයි මේ ප්‍රැක්ටිකල් මේ ලැප්ටොප්ස් කම්පියුටර්ස් තියෙන අයට මාත් එක්ක කරපු අයට තියෙන හෝම්වර්ක් එක ඒක කරලා බලන්න. ඒක කරලා බලද්දී මේක තව ටිකක් ඩීප් ඔයගලන්ට ඔලුවට එනවා මේ concept එක. මේක නෑ කරපු නැති අයට තවුලක් නෑ ෂේප් ඔයගලන්ට මම දන්නවා මේක වැඩි හරියට ඔලුවට ගියා. හරි. එතකොට අපි කිව්වා database එක manage කරනවා කියන්නේ database එකේ අනිවාර්යෙන් තියෙන ඕනේ tables. tables වල තමයි data තියෙන්නේ. දැන් අපි තියාගත්ත data. අපි ඒවා ඉගෙන ගත්තා. ඊට forms වලින් තමයි data tables වලට data input කරන්නේ. ෆෝම් එකක් ලස්සනට ඇප්ලිකේෂන් ෆෝම් එකක් වගේ ෆෝම් එකක් ලස්සනට ඩිසයින් කරලා කොහොමද හදාගන්නේ ඒකෙන් කොහොමද data input වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි අද බැලුවේ ගොඩක්ම වැදගත් දෙයක් මාර වැදගත් දෙයක්. ඒක තමයි මොනවද? relationships කියන ඒවා. relationships කියන ඒවා තමයි අපි බැලුවේ. එතකොට මේ relationships one to one relationships තියෙනවා one to many many to many කියලා relationships තියෙනවා. මේ relationships වලින් වෙන්නේ මොකද්ද ඒකේ තීරුම කියලා මම ඔයගලන්ට examples අරන් කියලා දුන්නා. ඊට පස්සේ ඒක අපි දැනන් හිටියට වැඩක් නැහැ ප්‍රැක්ටිකලි කොහොමද tables දෙක අතර access වලින් මේ software එකකින් කොහොමද relationship එක create කරන්න කියලා step by step කියලා දීලා ඉවර වෙලා එහෙම relationship එකක් හැදුනම කොහොමද අර modify කරද්දී ඒ දෙන්න අතර automatically modify වෙන්නේ record එකක් delete කරොත් කොහොමද සම්බන්ධ තියෙන අනිත් එක්කෙනාගේ automatically delete වෙන්නේ කියලා දේවලුත් අපි බැලුවා. relationship එක create වුණාම ඒකේ තියෙන impact එකක් තමයි ඒකේ තියෙන බලපෑමක් තමයි
එහෙම අප්ඩේට් වෙන එකයි ඩිලීට් වෙන එකයි කියලා එකත් අපි ප්‍රැක්ටිස් කරා. ඔන්න ඒ වැදගත් දේවල් ටික බැලුවා. මගේ අරිච්ච දෙයක් තියෙනවා නම් ආයෙ බලන්න, ආයෙ කොහොම හරි කරගන්න. එතකොට මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් ආයෙ පස්සට දාලා කරගන්න, පෝස් කරලා හරි මේ වැඩේ හරියට කරගන්න. මේ එහෙම කරලත් ඒ ඔක්කොම දේවල් ඒ විදිහටම කරලා තේරෙන්නේ නැති පොයින්ට් එකක් තියෙනවා නම් මොකක් හරි ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි කරද්දී හරි ස්ටක් වුණොත්, හිර වුණොත් මට මෙසේජ් එකක් දාලා අහන්න. මෙන්න මෙතන මෙහෙම වුණා, මෙහෙම එරර් එකක් එනවා, මෙහෙම වෙන්නේ නැහනේ කියලා මට ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාලා ෆොටෝ එකක් ගාලා හරි එවන්න. මම කියන්නම් කොහොමද ඔය සෝල්ව් කරගන්න කියලා. මම කියලා දෙන්නම් කොහොමද විසඳන්නේ කියලා. හරිද? ඔයගොල්ලෝගේ සමහර data types වෙනස් වුණොත් අර මම කරපු විදිහට මේ වගේ relationships create කරගන්න බැරි වෙයි. හරිද? ඒක නිසා ඔයාලා මොකක් කරා අවුලක් ගියොත් මට මෙසේජ් එකක් දාන්න. මම කියන්නම් කොහොමද access වලින් කරන්න කියලා. ෆොටෝ එකක් ගාලා එවන්න. මොකක් හරි අවුලක් ආවොත් මේ වගේ හැදුන්නේ නැත්තම්, මේ විදිහට හැදුන්නේ නැත්තම් මට එවන්න. මම කියලා දෙන්නම් ඊටු ටික. මේ විදිහට කරන්න උපරිම තනියෙන් කරන්න ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා හරි හිර වුණොත් මට මෙසේජ් එකක් දාන්න. හරි. එතකොට අපි රිලේෂන්ෂිප්ස් බැලුවා. එතකොට අපිට තියෙන ඉතුරු වෙලා මේ queries කියන එක බලන්නයි, reports කියන එක බලන්නයි විතරයි. ඒ ටික මේ රිලේෂන්ෂිප්ස් වගේ ලොකු concept නෙවෙයි. රිලේෂන්ෂිප් කියන එක තමයි ලොකුට අපිට ඔලුවට දාගන්න ඕනේ. ඒක අපි අද ඔලුවට දාගත්තා. මේ දෙක ඇවිල්ලා හරිම simple. මේ දෙක කරන්න මහ ලොකුවට ඩීප් යන්න ඕන දෙයක් නෑ. ඒක නිසා ඒක අපි ඊළඟ රෙකෝඩඩ් ක්ලාස් එකේදී මේක ඉවරයක් කරලා දානවා. එතකොට කොහොමත් ලෙසන් 9 එකම සම්පූර්ණයෙන් අපි ඉවරයි. right? එහෙනම් අදට මේ ක්ලාස් එක ඉවර කරනවා මෙතනින්. ඊළඟ රෙකෝඩඩ් ක්ලාස් එක මම දෙනවා. එතකම් මේක අර කට්ටිය ප්‍රැක්ටිස් කරන්න, බැරි වෙන අයත් ඔලුවට දාගන්න. මේක බලලා නිතර බලන්න. මේක සම්පූර්ණයෙන් දෙපාරක් බලන්න කියලා මම කියන්නේ. හරි. right? එතකොට ආයේ පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ database හරි simple වෙනවා. right? හරි. එහෙනම් God bless.